18 තියෙනවා බිමින් 3.2 මීටර උසක සිට නිදැල්ලේ අතහරින ලද වස්තුවක් බිම වදින ප්‍රවේගය සහ ඒ සඳහා ගතවන කාලය. ඒ සවුන්ඩ් එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? එකෝ ටෙස්ට් එකක් වදිනවද? එහෙම නැහැ නේද? පැහැදිලි සවුන්ඩ් එක. ඇහෙනවද මම කතා කරන දේවල්? හරි. එහෙමනම් පළවෙනි ගානේ තියෙනවා මේක දිනුතේ බිමින් මීටර 3.2ක උසක සිට කියන. අපි මේ ප්‍රශ්නාංක 18 right මේ තියෙනවා බිමින් 3.2ක උසක සිට නිදැල්ලේ අතහරින වස්තුව බිම් වදින ප්‍රවේගය සහ ඉස්දා ගතවන කාලය. දැන් මේ උසක ඉඳලා තමයි බිම අතාරින්නේ. හරි? උසක ඉඳලා බිම අතාරින්නේ. එතකොට මෙයාගේ මේ ආරම්භක ප්‍රවේගය පහළට බිම. එයා නිදැල්ලේ අතාරිනවා කියලා තමයි තියෙන්නේ. තේරුණානේ නිදැල්ලේ අතාරිනවා. වස්තුව බිම වදින ප්‍රවේගය. දැන් මේකට අපි කියනවා අවසාන ප්‍රවේගය. බිම වදින ප්‍රවේගය. මේක තමයි හොයන්න ඕනේ. ඒ සඳහා ගතවන කාලය මේ t එකක් හොයන්න. දැන් අපි දන්න දත්තයක් තමයි පහළට තියෙනවා g කියලා. ත්වරණය කියන්නේ g පහළට. તો ඔය දත්තය අපි දන්නවා. එතකොට අපි හොයන්න කියනවා මෙන්න මේ ප්‍රවේගයේ කාලය. ඉතින් අපි දන්න දේවල් ලියපුවා. අපි දන්නේ මොනවද? ආරම්භක ප්‍රවේගය දන්නවා පහළට බිඳුවයි. ත්වරණය දන්නවා පහළට g වල අගයක් තියෙනවා නැත්නම් 10යි කියලා කියනවා මේක. 10යි කියලා කියනවා. තව මොනවද අපි දන්නේ? අපි දන්න දේවල් තව මොනවද තියෙන්නේ? මේකේ උස අපි දන්නවා 3.2 මීටර. ඒකත් අපි දානවා. h වලගේ 3.2 මීටර අපිට හොයන්න කියන්නේ මොකක්ද? අපි ඉස්සරලාම හොයමු වස්තුව බිම වදින ප්‍රවේගය. වස්තුව බිම වදින ප්‍රවේගය. දැන් අපි දැනගන්නට ඕනේ මේ වගේ සමීකරණයක් කොහොමද අපි භාවිත කරන්නේ? u දන්නවා, a දන්නවා, h දන්නවා, v හොයන්න. t නැති සමීකරණය මොකක්ද කිව්වොත් පාට එකපාරට පැහැදිලි වෙන්නේ v වර්ග සමානයි u වර්ගය ධන 2ක් as කියන සූත්‍රය. හැබැයි මේකේ අනිවාර්යයෙන්ම දාන දිශාව ලකුණු කරන්න ඕනෙමයි. ඉතින් මෙතන u වර්ගයේ විදිහට මෙතන වර්ගයයි මම කියන්නේ 2 තියෙනවා. ඊට පස්සේ ත්වරණයේ විදිහට 10යි. විස්ථාපනය 3.2යි මේකේ උස. එහෙමනම් මෙතන එනවා 32යි ගුණ කිරීම 2යි කියන්නේ 64යි. v වර්ගය v සමානයි 8යි ms ඍණ 1යි කියලා ලැබෙනවා. හරි. v වර්ගය 8යි ms ඍණ 1 තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ගත වූ කාලය සොයන්න කියලා කියනවා. ඒතකොට අපිට t හොයන්න වෙනවා. t හොයන්න වෙනවා. හරි. මම අරකින්ම දාගන්නවා අපිට t හොයන්න වෙනවා. එහෙනම් t අඩංගු සමීකරණය මොකක්ද? t අඩංගු සමීකරණය මොකක්ද? එතනදී t අඩංගු සමීකරණ තියෙනවා v සමානයි u ධන at නේද? ඒ වගේම තුන්වෙනි සමීකරණය s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t s සමානයි u ධන භාගයක් t වර්ගවාදී. හැබැයි මේකේ u a h සහ t අඩංගු සමීකරණයක් ගන්න පුළුවන් නැත්නම් v අඩංගු කරලා පළවෙනි සරල සමීකරණය v සමානයි u ධන at කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට u වෙනුවට ආදේශ කරන්නේ බිඳුවයි v වෙනුවට ආදේශ කරන්නේ 8යි ත්වරණය විදිහට 10යි ගත වූ කාලය එහෙනම් පුතේ t සමානයි 8 බෙදීම 10. එහෙම නැත්නම් අපි කියනවා 0.8යි තප්පර කියලා. හරි නේද? මොන ඔය විදිහට තමයි මේ 18 වෙනි ප්‍රශ්නය විසඳුම ලැබෙන්නේ. ඉක්මනින්ම සටහනක් දාගන්න. right
එහෙනම් ඔයාලා 18 වෙනි ප්‍රශ්නෙට විසඳුම අරගෙන ඉවරයි. දැන් අපි යනවා 19 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 19 බලන්න. අපිට තව පොඩි කාලයක් තියෙනවා මිනිත්තු 6 ගණක් තියෙනවා බලමු අපි ඒ අතර හදන්න පුළුවන්ද කියලා. උසක සිට නිදැල්ලේ අතහරින වස්තුවක් පොළවේ වැදීමට තත්පර 4ක් ගත වේ. වස්තුව බිම වදින ප්‍රවේගය සහ පිහිටි උස සොයන්න. ඉතින් ඒ ගාන 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නය. ඒකෙදි කියනවා නිදැල්ලේ අතහරින වස්තුවක්. ඒකට ඒකේ නිදැල්ලේ අතහරිනවා කියලා කියන්නේ u සමානයි බිඳුවයි පහළට u සමානයි බිඳුව. තත්පර 4ක් ගත වෙනවා. t සමානයි 4යි කියලා දීලා තියෙනවා තමයි. වස්තුව බිම වදින ප්‍රවේගය අපෙන් අහනවා. බිම වදින ප්‍රවේගය අපෙන් අහනවා v වලගේ අහනවා. පිහිටි උස සොයන්න. මෙන්න මේ h වල අගයක් තමයි. මේ h වල අගයක් තමයි. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ මේකේ? தත්ත්වයන් ටික ලියාගෙන යමු. u සමානයි පහළට බිඳුවයි. ඊළඟට අපි දන්නවා ත්වරණය සමානයි පහළට ත්වරණය 10යි. ඒකත් අපි ලියා ගන්නවා. ඊළඟට කාලය සමානයි තත්පර 4යි. අපෙන් අහන ප්‍රශ්නේ තමයි බිම වදින ප්‍රවේගය. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය අපෙන් අහනවා. ඉතින් මෙතනදී ඔයාලට වාර්තා කරන්න පුළුවන් S නැති සමීකරණය කියන්නේ v සමානයි u ධන a. v සමානයි u ධන a. S නැති සමීකරණ. එතකොට මෙතන v වලගෙන යන්නේ u ආදේශ කරන්න දෙයක් නැහැ බිඳුවයි. මෙතන ත්වරණය 10යි කාලය 4යි. එහෙනම් v සමානයි 40යි ms ඍණ 1යි. හරි. ඊළඟට අපි අහනවා තව එකක්. එතනම උස සොයන්න. එහෙනම් s වලගේ මම h කියලා ගන්නවා. උස හොයන්න දෙන්නේ. එහෙනම් බලමු අපිට පුළුවන් අවශ්‍ය නම් t නැති සමීකරණය ගන්න පුළුවන් අපිට දෙලින්ම t නැති සමීකරණය ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් අපිට a නැති සමීකරණය ගන්න පුළුවන්. කැමති එකක් ගන්න පුළුවන්. ඒතර අපිට t නැති සමීකරණයක් ගන්න පුළුවන් නැත්නම් a නැති සමීකරණය ගන්න පුළුවන්. s සමානයි මතක ඇති u ධන v බෙදීම දෙක වතාවක් t කියන එක ගන්න පුළුවන්. u කියන්නේ බිඳුවයි v කියන්නේ කීයද ඔයාලට 4යි බෙදීම 2යි t කියන්නේ 4යි. එහෙනම් අපි මෙතන ලැබෙනවා අපිට අගයන් ටික හරිද බලන්න. මෙතන 40යි නේද? right 40යි. ඒතර අපිට ලැබෙන්නේ 80යි මීටර h වල අගය. ඔන්න අපිට ප්‍රශ්නාංක 19ට පිළිතුරු ලැබෙන්නේ ඔය. right. ඉක්මනින්ම සටහන් කරගන්න. right. අපි යනවා ප්‍රශ්නාංක 20ට. ප්‍රශ්නාංක 20. මොනවා හරි ගැටලු තිබුණොත් පුතේ මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. කතා කරන්න පුළුවන්. හරි නේද? ඔව්. ඔයාලට පුළුවන් මයික් ඔන් කරලා විස්තර අහන්න පුළුවන්. මේ සම්බන්ධව ඔයාලට හදද්දි ගැටලුවක් මතුවනවා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අපි තව මිනිත්තු දෙකක වගේ කාලයක් තියෙනවා. බලමු ප්‍රශ්නාංක 20ට එමු. ප්‍රශ්නාංක 20. හොඳයි. ඒක කියව ගන්න.
බිම සිට 80ක උසක සිට නිශ්චලතාවයෙන් වස්තුවක් අතහරින. බිම සිට මීටර 80ක උසක ඉඳලා මෙන්න මේ වගේ උසක ඉඳලා වස්තුවක් අතහරින. ඒකට එයා අතහරින්නේ කොහොමද? නිශ්චලතාවයෙන් වස්තුවක් අතහරිනවා. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය පහළට බිඳුවයි කියන එක නෙවෙයි කියන්නේ. නිශ්චලතාවයෙන් අතහරිනවා කියලා තියෙනවා. එය බිමට ඒමට ගතවන කාලය. දැන් මෙතන උසකුත් දීලා තියෙනවා මීටර 80යි. ඒකත් සටහන් කරගන්න. එයාගේ අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. එයාගේ කාලය දන්නේ නැහැ. අපි t කියලා ගමුකෝ. හරි? අපි කාලය දන්නේ. කාලය අපි t කියලා කියමු. අපෙන් අහනවා එය බිම දීමට ගතවන කාලය. තව තත්ත්වයක් ගන්න මේකේ පහළට ත්වරණය සමාන වෙනවා g නැත්නම් 10යි කියලා ගන්න. ඔන්න ඔය දත්තයන් ටික අපි සටහන් කරගත්තාම අපිට පුළුවන් විසඳුමකට එන්න. පළවෙනි කොටස අපි හදමු. පළවෙනි කොටස ඕම ඉලක්කම් 1. එය බිමට ඒමට ගතවන කාලය. අපි ඒ සඳහා භාවිතා කරනවා u සමානයි 0යි කාලයට u සමානයි. තව මොකද? උස දානවා. කියන්නේ s දානවා 20. නෙමෙයි 80යි. සෙනෙමේ 80යි. උස 80යි. ඔය ටික දානවා. ඉතින් අපිට කාලය ඉස්සලා හොයන්න කියන්නේ කාලය හොයන්න කියලා අපි ඉස්සලා හොයලා. කාලය හොයලා. හරි? right. මොකද්ද මේකට භාවිත කරන්න පුළුවන් සූත්‍රය? කවුද නැත්තේ? විනති සූත්‍රය කියන්නේ සමානයි ut ධන භාගයක් at වර්ගය. ඒ සමානයි ut ධන භාගයක් at වර්ගය. මේක ආදේශ කරන්න ඔය තියෙන තත්ත්වයන් ටික. හරි. දැන් මම මේකට ආදේශ කරලා ඇති. මෙතන බිඳුවයි ඒ නිසා බිඳුව කියන එක දැන් යන්න ඕනේ නැහැ භාගයයි. කොරණී කියන්නේ 10යි. t වර්ගය. අපිට හොයන්න තියෙන්නේ t වර්ගය. එතනදී මෙතන 80යි කියලා අපිට ලැබෙනවා. හරි? 80යි කියලා. ඊවාට සුළු වුණාම මෙතනින් 5යි. 5ෙන් බෙදුවාම 16යි. t වර්ග සමානයි 16යි. ඒත් t සමාන වෙනවා තප්පර 4කට. මේක වර්ගමූලය ගන්න. ඒතර t වලගේ තප්පර 4කට සමාන වෙනවා. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ තමයි හොඳයි ඊළඟට අපෙන් අහන ප්‍රශ්නය උන්වහන්ට මේකේ වේටින් රූම් අයින් කරලා තියන්න වෙන්නේ නේද? හරි. අපේ අහන රෝම ඉලක්කම් 2 ඒ පළමු මීටර 40 වැටීමට ගතවන කාලය. ඉමුදී මෙතනදී මේ SN වලට 40 ආදේශ කරන්න විතරයි අපිට තියෙන්නේ. මම රෝම ඉලක්කම් 2 විදිහට ගන්නවා එක. අපිට එතකොට 40 විතරයි මෙතන ආදේශ කරන්න තියෙන්නේ. හරි? මම එතනට 40 ආදේශ කරලා ඉස්සරහට 80නේ. අපිට මෙතෙන්ට 40 ආදේශ කරලා ගන්න තියෙන්නේ. එතකොට පුතේ මෙතන උත්තරය ගන්නවා රෝම ඉලක්කම් 2 මම මෙතනින් දාන්නම්. රෝම ඉලක්කම් 2 40 ආදේශ වුණාම මෙතෙන්ට තමයි අපිට 40ක් ආදේශ වෙන්නේ. ඒතර ඔයාලට බලන්න පුළුවන් 40 බෙදන්න ඕනේ 5. තේරුණාද?
45 බෙදුවාම 8 සමානයි t වර්ග කියලා එන්නේ. මේකටම තමයි ආදේශ කරන්න තියෙන්නේ. ඔයාලා ඒක කරගෙන යන්න. ඔයාලා ඒක දාන්න s සමානයි u දාන භාගයක් t වර්ග කියලා. දාලා ආදේශ කරගෙන යන්න. රයිට් මම ඒක කරලා දෙන්නම් නේද? ආදේශ කරමු. s සමානයි මේකේ පුතේ දිශාවක් දාන්න ඕන කියලා මම අනිවාර්යයෙන්ම කිව්වා. පහළට දාන්න s සමානයි ut දාන භාගයක් at වර්ගය. මෙතන 40යි කියන එක මතක තියාගන්න. u කියන්නේ බිඳුවයි t කියන්නේ වැඩක් නැහැ මොකක් වුණත්. ඒකට භාගය තමයි ගන්න ඕනේ. ත්වරණය 10යි t වර්ග. ඒතර අපෙන් අහනවා මුල් තත්පර මුල් මීටර 40 වැටීමට ගත වන කාලය කියන්නේ මේ. අපි එතන t1 කියලා ගමු. t2 කියලා ගන්න පුළුවන් අපිට දෙවෙනි කාලේ හොයන නිසා t2 කියමු. ඒක හොයමු අපි. එතන 5 බෙදුනහම 8යි. 8 සමානයි t2 වර්ගය. එහෙනම් t2 සමාන වෙනවා 8 වර්ගමූලය කියලා කියන්නේ 4 වරක් 2 8යි. ඒ කියන්නේ 2යි මූල 2යි තප්පර. t2. හරි මොන ඔය විදිහට අපිට රෝ ඉලක්කම් දෙකට උත්තරේ ගන්න පුළුවන්. රෝ ඉලක්කම් දෙක. ඊළඟට රෝ ඉලක්කම් 3 ඉන්නවාට අපෙන් අහන්නේ රෝ ඉලක්කම් 3 අපෙන් අහනවා ඒ දෙවන මීටර 40 වැටීමට ගත වන කාලය. ඉතින් ඔය මෙතන ඉඳලා 1 මීටර 40ක් වැටෙන්න ගත වෙච්ච කාලය අපි හොයාගත්තා නම් ඉතුරු මීටර 40 වැටෙන්න ගත වෙන කාලය කියන්නේ මුළු කාලේ මේ කාලේ අඩු කරන්නේ. එහෙනම් මෙතන t3 සමාන වෙනවා t අඩු කිරීම t2. t කියන්නේ තප්පර 4යි. ඒකෙන් අඩු කරන්න ඕන 2යි මූල 2. හරි 2යි මූල 2ක් අඩු කරන්න. ඒතකොට අපිට 2යි මූල 2යි කියන්නේ 2.8යි 2.8යි. 2.8යි 2.8යි. ඒකෙන් අඩු වුණාම ලැබෙනවා 1.1.7යි 2යි තප්පර. මේ විදිහට අපිට ප්‍රශ්නාංක 20ට පිළිතුරු ලබා ගන්න. ඊළඟට අපි ප්‍රශ්නාංක 21 කතා කරනවා. හරි ප්‍රශ්නාංක 21 අපි බලමු කියවලා එකපාරක්. මීටර 75ක උසක සිට යම් වේගයකින් පහළට විසිකරන වස්තුවක් බිම පතිත වීමට ගත වූ කාලය තප්පර 3කි. අපෝ මම කියන්න මීටර 75ක උසක සිට යම් වේගයකින් පහළට විසිකරන වස්තුවක් බිම පතිත වීමට ගත වූ කාලය තප්පර 3කි. ඒ රෝමිලක්කන් එක අහනවා වස්තුව විසිකල වේගය, රෝමිලක්කන් දෙකේ බිම වදින වේගය, රෝමිලක්කන් 3 බිමින් මීටර 35ක උසින් පිහිටන විට ගත වී ඇති කාලය සොයන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි අපින් අහන්නේ. බලමු 21ට පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා. right. ඒ ඔයාලට ශබ්දය පැහැදිලි නේද? එකෝ ටෙස්ට් එකක් ඒ කියන්නේ ශබ්ද දෙපාරක් ඇහෙන්නේ නැහැ නේද? එකෝ ටෙස්ට් එකෝ එකක් ඇහෙන්නේ නැහැ නේද? සාමාන්‍ය විදිහට නේද? මම කටහඬේ කිසි ගැටලුවක් නැද්ද? පොඩ්ඩක් මට ඒක කියන්න. මොනවාරි ගැටලුවක් තියෙනවද? නැහැ. හරි. එහෙනම් ප්‍රශ්නාංක 21 බලමු. මම ප්‍රශ්නාංක 21 එකපාරක් කියුවා. ඔයාලට පුළුවන් දැන් මේක හදපු උත්තර ටික හැමෝටම chat එකට දාන්න පුළුවන්. හරි? ඒක දාන්නත් පුළුවන්. chat එකට දාන්න හැමෝටම පේන්න දාන්න. බලමු අපි ප්‍රශ්නාංක 21. 21. ගණන් කීයක් තියෙනවද මේක ඉතින් බලන්න. 27ක් තියෙනවා. 27 වෙනකම්ම තියෙනවා. අපිට අද කතා කරලා අවසන් කරන්න පුළුවන් මේ ටික 28 දක්වා. පහළට විසි කරනවා කියලා කියනවා. මේක අර ඉස්සෙල්ලා ගණන් වලට වඩා පොඩි වෙනසක් තියෙන්නේ පහළට විසි කරන වේගයක් කියලා කියනවා. පහළට විසි කරන වේගය තමයි අපෙන් අහන්නේ. පළවෙනි. යම් වේගයකින් විසි කරනවා.
මෙයාගේ උස මීටර 75යි. right මීටර 75ක උසකදී බිම කියන්නේ මෙතන. ඒතකොට බිම වදින වේගය කියන්නේ පහළට මේක හොයන්න තියෙනවා අපිට ඒක. බලන්න මේ ඔක්කොම හොයන්න තියෙනවා. අපි දන්නවා පහළට ජීව ලගය නැත්නම් ඒව ලගය 10යි. ඒක දන්න එක. තව එකක් ගන්නවා කාලය තප්පර 3යි. ඔන්න ඔය ටික තමයි අපි දැනට මේ ප්‍රශ්නයේ හැටියට දීලා තියෙන ගාන හැටියට අපි දත්තයන් ටිකක් සටහන් කරගන්නවා. මේ ටික තමයි අපි දැනට දන්න ටික. ඊට පස්සේ අපි රෝමිලකම් 1 කියන කොටස හොයන්න යනවා වස්තුව විසිකල වේගය. මෙන්න මේක හොයන්න. ඉතින් බලන්න මෙතනදී අපි දන්න ටික සටහන් කරගමු මුලින්ම. ආරම්භක ප්‍රවේගය දන්නේ නැහැ නේ අපි ඒක සටහන් කරන්න දෙයක් නැහැ. ඒක තමයි හොයන්න තියෙන්නේ. හරි දන්න දේවල් ටික සටහන් කරමු. උස දන්නවා S වලාගේ 75යි. ත්වරණය දන්නවා පහළට 10යි. පහළට නෙමෙයි තියෙන්නේ. කාලය දන්නවා තප්පර 3යි. මේක අහනවා ප්‍රවේගය. U වලගේ අහන. U වලගේ අහන. හරි. U වලගේ අහන. මෙතන V නෙමෙයි UT. හරි U වලගේ අහන. ඉතින් පැහැදිලි V නැති සමීකරණය මොකක්ද කියලා ඔයාලා දන්නවා. V නැති සමීකරණය කියන්නේ හතරවෙනි සමීකරණය. S සමානයි UT ධන භාගයක් AT වර්ගය කියන එකයි V නැති සමීකරණය කියලා කියන්නේ. V නැති සමීකරණය කියලා කියන්නේ මේක. අපි ආදේශ කරනවා S සමානයි 75යි. ඉතින් ඔයාලා ඉදිරියට හදාගෙන යන්න දිගට දිගට. ඉතින් අපිට මේ වගේ පිළිතුරු ලැබෙද්දී ඔයාලා හරි වැරදි දාගන්න. U තමයි හොයන්න තියෙන්නේ කාලයක් අපිට. 3යි ධන භාගයයි ත්වරණය 10යි කාලය 3 වර්ගයයි. හරි නේද? දැන් අපි මෙතන බලමු සුළු කරලා 9යි 9 10යි 90 බෙදීම 2 45යි. මම 75න් 45ක් අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා 3යි U කියලා. U සමාන වෙනවා 30 බෙදීම 3යි කියන්නේ 10යි ms ඍණ 1යි. හරි? මෙතනින් 75න් 45ක් අඩු වුණාම 30යි. ඒ 30 මේ 3ෙන් බෙදුවාම 10යි ms ඍණ 1යි කියලා අපිට ලැබෙනවා. හරි. දැන් එතකොට අපි දන්නවා මෙයා පහළට එන විසිකරන ප්‍රවේගය නැත්නම් වේගය 10ක වේගයෙන් තමයි මේ පහළට විසි කරන්නේ. රෝමිලකම් දෙකේ කතා කරන්න තියෙන්නේ අපිට බිම වදින වේගය. તો මේ v අගේ හොයන්න තියෙනවා අපි දන්නවා එතකොට කාලය අනවශ්‍යයි අපිට. මේ ටිකෙන් අපිට කරන්න පුළුවන් බිම වදින වේගය v වර්ග සමානයි u වර්ගය ධන දෙකක් s දාලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය තව ලේසි ක්‍රමයක් තියෙනවා v සමාන u ධන at දාලා කරන්න කාලය අඩක් කරේ. එතකොට මෙයාගේ දිශාවක් දාන්න පුරුදු වෙන්න කිව්වම මම අනිවාර්යයෙන්ම මේකේ දිශාව දාන්න මේ විදිහට. ඔයාලට දාන්න අමතක වුණා නම් මම වගේ මේ විදිහට දිශාව දාන්න ඕනේ. එතකොට මෙතන u වලගේ අපි දන්නවා 10යි. s සමාන v සමාන u ධන 8. මෙතන 10 වරක් 3යි. එතකොට 10 ධන 30යි කියලා කියන්නේ එම එකපාර දාන්න. තාප්පරයට මීටර 40ක වේගයක් මෙයාට අවසාන ප්‍රවේගයෙන් තන අවසාන වේගයේ විදිහට මෙයාට තියෙනවා. ඊළඟට රෝමිලකම් 3 කතා කරොත් බිමින් 35ක් කුසින් පිහිටන විට ගත වී ඇති කාලය සොයන්න. එතකොට පුතේ මෙතන බිමින් මීටර 35ක් කුසින් කියලා කියන්නේ මෙතන ඉඳලා මෙහාට 35ක් ගියාම එතකොට මේ කෑල්ල ඉතුරු වෙන්නේ 40යි කියලා වලට පැහැදිලි. මේ කෑල්ල 40යි කියලා පැහැදිලි. එහෙනම් අපෙන් අහනවා මෙන්න මෙතන මට්ටමේදී තමයි අපේ තුන්වෙනි කොටසදී අහන්නේ මීටර 40ක් පහළට වැටෙද්දී කොච්චර විලාපක් ගියාද කියලා තමයි අපෙන් අහන්නේ. අපිට පුළුවන් එහෙනම් ඉහළ ඉඳලා මීටර මෙතෙන් 40 වැටිලා කාලය හොයන්න පුළුවන්. මොකද මෙතන ආරම්භක ප්‍රවේගය ගන්න නිසා අපි පහළට s සමානයි ut ධන භාගයක් at වර්ගය යොදනවා. ඇයි එහෙම යොදන්නේ? කලින් ආකාරයේ විදිහම තමයි මේ s වලට 40 වෙන එක තමයි වෙනසකට තියෙන්නේ. u වලගේ අපි හොයාගත්තා 10යි. අපිට කාලය හොයන්න තියෙනවා ධන භාගයයි 10යි t වර්ග. ඔන්න ඔය විදිහට අපිට වර්ගජ ප්‍රකාශනයක් වර්ගජ සමීකරණයක් ලැබෙනවා. මේකෙ බුද අපිට ලැබෙන්නේ මෙතන 5යි. මෙතන 5 කපලා දාන්න පුළුවන් ඔක්කොගෙම 8 සමානයි 2යි t ධන t වර්ගය. පහෙන් කැපුවාම ඔය විදිහට තමයි අපි ලැබෙන්නේ. හරි. මේක අපි හදා ගන්නවා මේ විදිහට t වර්ග ධන 2යි t දින 8 සමානයි 0යි. මේක සාධක වලට කඩමු. සාධක වලට කඩමු 8යි t වර්ග කියන එක අපිට ගන්න පුළුවන්
4 වරක් 2 කියලා. එතකොට අපිට එනවා t වර්ගය ධන 4යි t ඍණ 2යි t ඍණ 8 සමානයි 0යි. සාධක වලට කඩන්න යන්නේ මෙතන 4 වරක් 2 8යි 4යි 2යි තුනම ධන 2යි. එහෙනම් t ඉවතට ගත්තාම t ධන 4යි ඍණ 2යි t ධන 4යි සමානයි 0යි. මේක මොකද ඒවා t ධන 4 සමාන t ධන 4 හෝ t ඍණ 2 සමානයි 0 කියලා ලැබෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතනදී t සමානයි අපිට මෙතන කඩලා දාන්න පුළුවන් t ධන 4 සමානයි 0 හෝ t ඍණ 2 සමානයි 0 විය යුතුයි. ඒකේ අවසාන උත්තරය මේක ඍණ වෙන්න බැරි නිසා t අසමානයි ඍණ 4යි. එහෙනම් t සමානයි 2 තමයි අපිට නිවැරදි පිළිතුර විදියට තප්පර 2 විදියට තමයි අපිට බාර ගන්නට වෙන්නේ. හරි. වට පහළටම ගියාම පේනවා ඇති t වලගේ 2 විදියට අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. මොකද t සමානයි ඍණ 4 කියන ඍණාගයක් නිසා අපිට ගන්න බෑ. මෙයාගේ ඒකට සටහන් කරන්න ඕනේ තප්පර 2 විදියට. තප්පර 2 විදියට සටහන් කරන්න ඕනේ. එහෙම තමයි ඒකේ සම්පූර්ණම නිවැරදි වෙන්නේ. ඒ ගමම අපි සටහන් කරන ගමන් අපි ඊළඟට යනවා 22 වෙනි ගැටලුවට. තමයි 22 වෙනි ගැටලුවෙත් ඔයාලට පුළුවන් කියන උත්තර ටික මේකට එවන්න. කතා කරන්න පුළුවන් මට කවුරුත් මයික් එක ඔන් කරලා උත්තර ටික කිව්වත් කමක් නැහැ. ප්‍රශ්නාංක 22 මම චුට්ටක් කියවන්නම්. ගාන පොඩක් සමහර අයගේ ටියුට්ස් නැති ඇති. මම ගාන කියන්නම්. ගැඹුරු ලිඳක ජල මට්ටම ලින් කටේ සිට මීටර 20ක් ඉහළින් ඇත. 20ක් පහළින් ඇත. ලින් කටේදී නිශ්චලතාවයේ සිට මුදාහරින ලද ගල් කැටයක් ජලයේ වදින ශබ්දය ඇසෙන්නේ මුදාහැරිය මොහොතේ සිට කොපමණ කාලයකට පසුවද? වරහන් ඇතුළේ දීලා තියෙනවා වාතය තුළ ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර 330යි. මේ ගැටලුවට බොහෝ දරුවන් පිළිතුරු ලබාගෙන තියෙන්නේ වැරදි විදිහට තමයි. මේකේ කොටසයි දාලා ගිහිල්ලා තියෙන්නේ අවසාන කොටස දක්වා ඇවිල්ලා නැහැ. ඒකට හේතුව දෝලනහා තරංග තියෙන කොටසක් මේකේ අඩංගු. නමුත් ඒක දෝලනහා තරංග කොටසටම භාවිතා කරනවම කියලා අපිට මේක කියන්න බෑ. මොකද මේක සාමාන්‍ය දැනීමක් තමයි ඉතර තියෙන්නේ. ඉතින් පුතේ මම විතර කියන්නේ මේ සූත්‍ර වලට කොටු වෙලා ඉන්නේ නැතුව මේ කාණේ දීලා තියෙන දේ පොඩ්ඩක් ඔයාලා හිතන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය පරිසරයට ගිහින් මේ සාමාන්‍ය පරිසරයේ සිදුවීම ගැන ටිකක් ඔයාලා කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය පරිසරයේ සිදුවන සිදුවීම ගැන පොඩි කල්පනාවක් කරන්න ඕනේ. එතකොට තමයි මේකේ ඔයාලට ගාන හරි රසයක් දැනෙන්නේ නේද? ගාන හරි රසයක් දැනෙන්නේ නේද? ඇයි මේක මොකද්ද මේ වෙන්නේ කියන එක. දැන් ඔහම ලින්ගයක්ක් ඉඳලා මේ විදිහට ගලක් අතාරිනවා කියන එක සාමාන්‍යයෙන් ඔයා මේක කරනවා කියලා හිතන්න. ඔයා මේක ලින්ගයට උඩ ඉඳලා මේක කරනවා කියලා හිතන්න. එතකොට ඔයා මේක මෙහෙම අතාරිනවා. එතකොට ඔයාට සිදුවෙන්නේ මේ ගල ගිහිල්ලා මේ වදිනවා. ඊට පස්සේ ඔයාට ශබ්දයක් එනවා. එතකොට වෙන්නේ මේ ගල ගිහිල්ලා වදින වේගයේ ශබ්දය එතන ඉඳලා මෙතෙන්ට එන්න යන කාලයයි තමයි මේකේ බලපාන්නේ කියන එක ගැන ඔයා එතනදී කල්පනා කරන්න ඕනේ. දැන් ඒකෙන් හිතලා තමයි අපි මේකට 22කට එන්න හදන්නේ. අපි මුලින්ම 22 වෙනි ගානේ අදාළ රූප සටහනක් මේ විදිහට බලමු. 22 වෙනි ගානේ අපි රූප සටහනක් බලමු. හරි? මේ විදිහට. අපි මේ ලිද. හරි? මේක තමයි ලිද. එතකොට මෙතන වතුර තියෙනවා මේ දා. වතුර තියෙනවා ලිද. right? එතකොට මේ වතුර තියෙන මට්ටමට උස දීලා තියෙනවා මේකේ. ලින් කටේ සිට මීටර 20ක් පහළින්. එතකොට මේක මීටර 20ක් වෙන්න ඕනේ. ලින් කටේ සිට මීටර 20ක් පහළින් තමයි මේ විදිහට ජල මට්ටම තියෙන්නේ. ලින් කටේ ඉඳලා. හරි? අපිට ඒක ඕනනම් මේකට සටහන් කරගන්න පුළුවන්. මෙහෙම ගාව 20ක් මීටර කියලා අපිට පැහැදිලි වෙනවා. මෙතන මෙතෙන්ට මීටර 20යි. ඔබ දාන්න. මෙයාගේ තව එකක් තියෙනවා නිශ්චලතාවයෙන් තමයි උදාහරණය. ඒක u වලගේ බිඳුවයි. ඒකත් සටහන් කරගන්න. u වලගේ බිඳුව. ඔය ටික තමයි තියෙන්නේ. තව අපි දන්න දෙයක් තමයි
පහළට g කියලා එකක් තියෙනවා. පහළට a සමානයි 10යි. ඕවත් සටහන් කරගන්න පුළුවන්. අපි මේ දන්න දේ. හරිනේ. ඔන්න ඔය ටික සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ අහන ප්‍රශ්නේ තමයි ආපහු මෙතෙන්ට ශබ්ද එනවා. කියන්නේ මෙහෙම වැදිලා ඊතරකට වැදිලා ආපහු මේ පැත්තට ශබ්දයක්. ඔන්න ඔය කතාව තමයි කියන්නේ. ශබ්දේ මේ පැත්තට යනවා. ගිහිල්ලා එතෙන්ට ඇහෙනවා. එහෙනම් ඔන්න ඔය කාරණා දෙක තමයි අපි පුරුදු වෙන්නේ. මුලින්ම අපි බලමු ගල්කැටේ පහළට වැටෙද්දී මේ පහළට වැටෙන්න ගතවන කාලය කීයද කියලා අපි හොයනවා. හරි අපි කාලය හොයාගමු කොච්චර කාලයක් මෙයා පහළට වැටෙන්න යනවද. ඒක අපි c1 කියලා අපි ගමු. එහෙනම් අපි පහළට දාමු. පළවෙනි කොටසට අදාළ උත්තරේ ගන්න යන්නේ පළවෙනි කොටසක් නැහැ මේක එකයි නේද? හරි. අපි පහළට u සමානයි 0යි. පහළට a සමානයි 10යි. එයාගේ s සමානයි 20යි. අපෙන් අහනවා ගතවන කාලය කීයද ඒක අපි t1 කියලා අපි ගමු. t1 කියලා අපි ගමු. එහෙමනම් මේකෙන් බැලුවොත් එහෙම අපිට ගන්න පුළුවන් s සමානයි ut දන භාගයක් at වර්ග. මම කතා කරන්නේ මේ වස්තුව පහළට වැටීම දක්වා. පහළට කියන්නේ මේ ජල මට්ටමට ඒම දක්වා වූ කොටස තමයි මම මේ කතා කරන්නේ. එතකොට s සමානයි ut ධන භාගයක් at වර්ග. u කියන එක බිඳුව නිසා මම ඉපැත්තට යන්නේ නැහැ. භාගයක් at වර්ග කියන්නේ 10 ගුණ කිරීම t1 වර්ගය s කියන්නේ 20. මෙතන 4 සමානයි t1 වර්ගය t1 සමානයි තප්පර 2යි කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ තප්පර 2කදී තමයි මෙයා පහළට මෙතෙන්ට වැටෙන්නේ. ඊට පස්සේ අපෙන් කියනවා මේ ජල මට්ටමේ ඉඳලා මෙයා ආපහු ලිං ගැට්ටට එනවා. මොනවද එන්නේ? තරංගයක් විදිහට. තරංගයක් විදිහට. එතකොට මේ තරංගයේ වේගය ඉහළට දීලා තියෙනවා වේගය u සමානයි. ඒක දීලා තිබුණේ 330යි තප්පරයට මීටර. තරංගයේ ඉහළට යන වේගය. එතකොට තරංගයේ යන අතර දුර අපි දන්නවා 20යි මීටර. s වලගේ 20යි මීටර. ඊළඟට මෙතන ඉහළට දාන්න පුළුවන් s සමාන ut ට. මොකද මෙයාගේ ධ්වනි තරංගයේ ගුරුත්වය යටතේ නෙමෙයි යන්නේ. ධ්වනි තරංගයේ ගමන් කරද්දී ගුරුත්වයේ බලපෑම එයාගේ විස්ථාපනයයි එයාගේ ප්‍රවේගයයි කාලයයි උතන බලපාන. ඒකට s සමාන ut ගුරුත්වයට සිදුවන එකක් නෙමෙයි මේ තරංගයක් ගමන් කරනවා. වැදිලා වැදිච්ච ශබ්දය මෙහෙට යනවා. එතන මෙතන 20යි u කියන්නේ 330යි මෙතන t. එහෙනම් t සමාන වෙනවා 330 බෙදීම 20යි. එhmenan 20 බෙදීම 330යි. මේක අපිට බිඳුවට බිඳුව කැපුණොත් එහෙම ලැබෙන්නේ 2 බෙදීම 33යි. මම මේක තව ටිකක් ලස්සන කරනවා. යටට 99 දාලා උඩට ඒ කියන්නේ 6 කියලා ගන්න. ආසන්න වශයෙන් මේක ඒකට ලැබෙනවා 100න් 6 වගේ ආසන්න වශයෙන් නේද? 99න් 6 කියන්නේ. එහෙනම් අපිට 0.06 කියලා ලැබෙනවා. ඔය ලැබෙන්නේ අපිට පහළ ඉඳලා ඉහළ යෑම සඳහා ඒ ධ්වනි තරංගයට ගතවන කාලය. එහෙනම් මුළු කාලය කියලා අපිට ලැබෙනවා t සමානයි 2 ධන 0.06යි. එහෙනම් 2.06යි තත්පර තමයි අපිට ලැබෙන්නේ. මේ ධ්වනි තරංග මේ බල ඉහළ ඉඳලා පහළට වැටිලා ආපහු යාගේ ශබ්දයේ ඉහළට ඇවිත් ගතවන කාලය මුළු කාලය අපිට මේ විදිහට 2.06ක් වගේ තමයි ලැබෙන්නේ.
මොකද මේ සඳලි කොහොමද මේ ප්‍රශ්න ලියාගෙන ඉවරද? තව වීඩියෝ ඔන් කරන්න ඕනද මේ ටිකට? නෑ සර් ලියාගෙන ඉවරයි. ප්‍රශ්නාංක 23 මම හිතනවා දැන් ඔයාලා මේ වෙනකොට හදන්න බැරි වුණ දරුවන් හම්බ ඇති. දැන් මම ප්‍රශ්නයක උත්තර ලියන්න කලින් මේ බෝඩ් එකේ ඔයාලට කියලා දෙන්න කලින් කුටි වෙලාවක් දෙනවා. විනාඩියක් දෙකක් දීලා තියෙනවා හැම ගානම. එතෙන්දී ඔයාලා කරන්න ඕනේ ඒකට අදාළ උත්තර ගන්න. නේද? දැන් ඔයාලට සමහරවිට ඉදිරියදී මේවට උත්තර ගත්තේ නැති අය මෙතන ඉඳලා ඉන්න පුළුවන්. ඊය එහෙම ඉඳගෙන හිටියා කියලා පුළුවන් වෙන්නේ නැහැ. ඒ අය අනිවාර්යයෙන්ම මේවට උත්තර මේ වෙලාවේ හරි ගන්න ඕනේ. ඒ නිසායි මම පොඩි වෙලාවක් ඔයාලට දීලා තියෙන්නේ. ඒ කොහොම වුණත් අපි ඊළඟ ප්‍රශ්නට එනවා. ප්‍රශ්නාංක 23ට ගුවන් යානයකින් ඉවත් වන එක්තරා පැරෂුට් කරුවෙකු පළමු තප්පර 10 තුර නිදැල්ලේ වැටේ. ඊටපසු ඔහුගේ පැරෂුටය විවෘත වී තප්පර වර්ගයට මීටර 5ක ඒකාකාර මන්දනයකින් තව තප්පර 16කට පසු පොළොව මත පතිත විය. ඒකේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. පැරෂුට් කරුවා ගුරුත්වය යටතේ වැටුණු උස කොපමණද? පැරෂුටේ විවෘත වන විට පැරෂුට් කරුවාගේ වේගය කොපමණද? පැරෂුට් කරුවා බිම පතිත වන විට වේගය සොයන්න. ඔහු පැරෂුටේ විවෘත වන විට සිටියේ බිම සිට කොපමණ උසකින්ද? ඔහු ගුවන් යානය නිවත් වී ඇත්තේ බිම සිට කොපමණ උසකදීද කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරිද? දැන් ඉතින් අපි මුලින්ම මේකට කරන්න ඕන දේ තමයි හොඳ රූප සටහනක් මේකට ඇද ගන්න ඕනේ මේ ගානේ හැටියට. මෙයාගේ කියන්නේ නිදැල්ලේ වැටෙනවා කියලා කියන්නේ. නිදැල්ලේ වැටෙනවා කියලා කියන්නේ පහළට ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කියන එකේ පහළට. ඔක සටහන් කරගන්න පුළුවන් මුලින්ම ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. නිදැල්ලේ තමයි වැටෙන්නේ. අපි පහළට ගන්න. නිදැල්ලේ වැටෙන්නේ. එතකොට පැරෂුට් කරුවෙක් ඉන්නේ. එතකොට මගදී මෙයාගේ පැරෂුට් එක ඔන් වෙනවා. අපිට මේ වගේ තැනකදී පැරෂුට් එක ඔන් වෙනවයි කියලා. හරි? ශබ්දයේ කිසි ගැටලුවක් හරි මොනවා හරි තියනවද ළමයි පොඩ්ඩක් ඒක කියන්න මට. දැන් ගැටලුවක් නැහැ නේද? ඔයාලට මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඊළඟට මේකේ තියෙන විදිහට මෙන්න මේ කොටස එනවා කියලා කියන්නේ මන්දනේ. මෙන්න මේ පහළ කොටස. පහළට ms එක දෙකක තරණයක් තියෙනවා. මෙතන පහළට 10යි ms දෙකක තරණයක් තමයි තියෙන්නේ. තප්පර 10ක් නිදැල්ලේ වැටෙනවා. t සමානයි 10ක් නිදැල්ලේ වැටෙනවා. පළමු තප්පර 10 තමයි නිදැල්ලේ වැටෙන්නේ. හරි. ඊට පස්සේ අපිට දැනගන්න පුළුවන් මෙන්න මෙයාගේ මෙතෙන්ට ඇති වේගය කීයද? දැන් මෙතෙන්ට ඇති වේගය අපි හිතමු v1 කියලා. මෙතන වේගය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවාද බිම පතිත වන වේගය. අපි ඒක v2 කියලා කියමු. බිම පතිත වන වේගයත් අපිට හොයන්න වෙනවා. රයිට්. දත්තයන් මොනවද තව තියෙන්නේ කියලා බලමු. තප්පර 10 හරි තව තප්පර 16කට පසු කරා. මෙතන තප්පර 16යි. ඒකත් අපිට දීලා තියෙනවා. මේක අපි t1 කියමු, මේක t2 කියමු. t2 16. කතාව හොඳට තේරුම් ගන්නයි තියෙන්නේ. මේ කතාවෙදි කියන්නේ ගුවන් යානයකින් පැරෂුට් කරුවෙකු පහළට පැනලා මෙන්න මෙතනින් තමයි පැරෂුටය දිගාරින්නේ. ඒතකොට පැරෂුටය දිගාරියාට පස්සේ වැටෙන්නේ 5ක තොරණේ. පාග. පැරෂුටය දිගාරන කාලේ ගුරුත්වය යටතේ මෙයා වැටලා තියෙන්නේ 10ක තොරණකින් පහළට වැටලා තියෙන්නේ තප්පර 10ක්. ඊටු තප්පර 16 තමයි මෙයා 5ක තොරණකින් පහළට වැටෙන්නේ කියන ඔය සිද්ධාන්තය මුලින්ම ඔයාලා ඔළුවට දා ගන්නට ඕන. දැන් අපි ගාන බලමු. පළවෙනි කොටසේ කියනවා පැරෂුට් කරුවා ගුරුත්වය යටතේ වැටුණු උස කොපමණද කියලා අපෙන් අහන්නේ. පැරෂුට් කරුවා ගුරුත්වය යටතේ වැටුණු උස කොපමණද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මේ උස තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ උස. මේ උස කොච්චරද කියලා අපෙන් අහනවා. අපි h1 කියලා කියමු. එහෙනම් අපි දත්තයන් ටික සටහන් කරගන්න ඕනේ මුලින්ම. පහළට u සමානයි බිඳුවයි. කවුනාද දන්නේ? ගත වුණු කාලය සමානයි තප්පර 10යි. t1 සමානයි 10යි. කවුනාද දන්නේ? පහළට තියෙන ත්වරණය සමාන වෙනවා 10යි. අපි අහන්නේ මොකද්ද? ගුරුත්වය යටතේ වැටෙන උස කොපමණද? h1 තමයි අපෙන් අහන්නේ. හරි? ඔන්න ඔය h1 කියන එක අපිට හොයන්න තියෙන්නේ. එහෙමනම් අපි බලන්න ඕනේ මේකේ නැති අකුරු මොකක්ද? u කියනවා, t කියනවා, a කියනවා, s කියනවා.
මොකද නැති අකුර? v අකුර තමයි නැති. v අකුර නැති සූත්‍රය අපි දානවා පහලට is සමානයි ut ධන භාගයයි at වර්ගයේ කියන සූත්‍රය තමයි අපි දාන්න ඕනේ පාරට. හොඳයි. ඔයාලට හිතෙන්නේ පළවෙනි එක පැරෂුට් කරව ගුරුත්වයට වැටුණු උස කොහොමද කියලා අපෙන් අහන්නේ පළවෙනි. ඒතකොට උස ඔය විදිහට අපිට ගන්න පුළුවන් උස. පළවෙනි කොටස. එතකොට S වලගේ තමයි අපිට අහන්නේ එක සමානයි u බිඳුව එක අයින් කරනවා මම භාගයයි a කියන්නේ 10යි p කියන්නේ 10 වර්ගයයි. එතන 100යි. එතන 5යි 500යි. h එක සමානයි මීටර් 500යි කියලා අපි ගන්නවා. මොනවද? හරි. දැන් අපි ඔය හොයලා තියෙන්නේ කොමිලකන් එකට අදාළව පැරෂුට් කරුවා මෙන්න මේ තත්පර 10 තුල කොච්චර උසක් මෙයා ඇවිල්ලා තියෙනවද කියන එක තමයි අපි දැන් මේ හොයලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි කොටසට බලමු පැරෂුට්ය විවෘත වන විට පැරෂුට් කරුවාගේ වේගය. එන මෙන්න මේ v1 හොයන්න කියලා කියනවා. එයාගේ පැරෂුට්ය විවෘත වෙන්නේ මෙතන. හරි. එහෙනම් අපිට v හොයන්න කිව්වොත් මේ ටික සම්බන්ධ කරගන්න v සමාන u ධන at දාන්න පුළුවන්. නේද? පහලට v සමානයි u ධන at. පහලට v සමානයි u ධන at. v කියන්නේ v1 සමානයි u බිඳුවයි at 10යි t 10යි. ඒතර අපිට ලැබෙන්නේ අවසාන ප්‍රවේගය CIMS ඍණ 1යි කියලා. ඒ කියන්නේ මේ පැරෂුටේ විවෘත කරන්නේ ප්‍රවේගය 100ක් වෙන වෙලාවට කියන එක තමයි ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟ රෝගිලක්කන් තුනට යමු අපි. පැරෂුට් කරවා බිම පතිත වන වේගය සොයන්න. දැන් අහනවා පුතේ මෙතන පතිත වන වේගය කොච්චරද කියලා. බිම පතිත වන වේගය කොච්චරද කියලා අහනවා. දැන් අපිට මෙන්න මේ ටික ගන්න පුළුවන්. මෙතන වේගය දන්නවා, මෙතන වේගය හොයන්න තියෙනවා, මෙතන ත්වරණය දන්නවා, කාලය දන්නවා. බලමු අපි සටහන් කරලා මම මෙතනින් ගන්නවා රෝගිලක්කන් තුනට උත්තරය. උන්ට උත්තරේ ගන්න. දන්න දේවල් මොනවද? u දන්නවා u කියලා කියන්නේ මෙතන v1 කියන එක. හරි v1 කියන එක තමයි. ඒ කියන්නේ 100යි. u කියන්නේ v1 මේ ආරම්භක ප්‍රවේගය පහළට 100යි. හරි. අවසාන ප්‍රවේගය අහනවා කාලය දන්නවා t2යි. තත්පර 16යි. පහළට ත්වරණය දන්නවා අපි a සමානයි පහළට 5යි. අපි අහන්නේ බිම පතිතන වේගය v2 යගේ තමයි අපෙන් අහන්නේ. තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි මේකට දාන්න පුළුවන් UTAV නම් පහළට v සමානයි u ධන at u ධන at. එහෙනම් v2 සමාන වෙනවා u කියන්නේ 100යි. එතන අපිට u වෙනුවට v1 නේ තියෙන්නේ. ධන 5 වතාවක් 5 වතාවක් 16යි. එහෙනම් v2 උත්තරේ ලැබෙන්නේ පුතේ මෙතන කීයද? හොඳින් බලන්න. මෙතන පුතේ මන්දනිය කියනවා කියලා කියන්නේ නේද? පහක මන්දනිය කියලා කියන්නේ ඊට පහයි. එතන වේගය වැඩි වෙන්නේ නැහැ, වේගය අඩු වෙන්න ඕනේ. එතන මෙතන ඍණ 5යි, මෙතන ඍණ 5ක් වෙනවා. ඒ කියන්නේ 100න් 80ක් අඩු වුණාම 20යි ms ඍණ 1. එන්නේ වේගය අඩු වීමක් නෙවෙන්නේ. ඒ නිසා මෙතන 20යි ms ඍණ 1 විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඔයාලා බලන්න මෙතන ගාණ කියලා තියෙන්නේ මන්දනයක් කියලා. පහක මන්දනයක් කියලා. ඒතර මන්දනයක් කියන්නේ වේගය මෙයාගේ ටික ටික අඩු වෙනවා කියලා කියන්නේ 100 තුන වේගය ටික ටික අඩු වෙලා තමයි මෙයා බිම පතිත වෙන්නේ. ඒකට ඍණ 5ක් විතර එන්නේ. මෙතන මම එක සටහන් කරා මෙතන ඒ කියන්නේ පහළට ඍණ 5යි කියලා. ඒතර අපිට v2 යගේ ලැබෙන්නේ 20යි ms ඍණ 1 කියලා ඉතින් තමයි ලැබෙන්නේ. අපි ආමු ඊළඟ රෝගිලක්කන් 4 පැරෂුට් කරුවා. ඔහු පැරෂුටේ විවෘත කරන විට සිටියේ බිම සිට කොපමණ උසකින්ද කියලා අහනවා. මෙන්න මේ උස අහන්නේ අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රය මෙන්න මේ දත්යන් පාවිච්චි කරලා මෙතන උස හොයන්න පුළුවන්. මෙතන අපිට s සමානයි u ධන v මම මෙතනින්ම හදන්නම්. රෝගිලක්කන් 4 මම මෙතන හදන්නම්. රෝගිලක්කන් 4 හරි s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් p දාලා බලමු අපි. s වලගේ අපි හොයා ගන්න පුළුවන් u දන්නවා 100යි මතක ඇති වරද v කියන එක දැන් හොයාගත්තා 20යි කියලා. ඒක බෙදන්න දෙකෙන් ගත වුණ කාලයක් දානවා මේක දීලා තිබුණා 16යි කියලා. ඒකෙන් 16 ගුණ කරන්න. ඔයාලා ලැබි 16 ගුණ කරන්න. ඒතර ඔයාලට ලැබෙනවා 60 ගුණ කිරීම 16යි කියලා. මේක සම්පූර්ණ සුළු කරලා බලන්න. මීටර් 960යි කියලා තමයි අපිට ලැබෙන්නේ. මීටර් 960යි කියලා අපිට ලැබෙනවා. මේ තියෙන්නේ රෝගිලක්කම් 4ට අදාළ උත්තර. ඊළඟට අවසාන කොටස රෝගිලක්කම් 5.
ඔහු ගුවන් යානය ඉවත් කර ඇත්තේ බිම සිට කොපමණ උසකින්ද කියලා අහනවා. එහෙනම් අවසානයේ පිළිතුර ලැබෙන්නේ capital H සමානයි H1 ධන 960 කියන එක. ඒ කියන්නේ 500 ධන 960 අපිට ලැබෙන්නේ 1460 මීටර. මේ විදිහට තමයි අපිට 23 වෙනි ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ. කුළුණක මුදුනේ සිට ගලක් අතහරිනු ලැබේ. එහි චලිතයේ අවසාන තත්පරය තුල මීටර 25ක් දුරක් ගමන් කරයි. කුළුණේ උස සොයන්න කියලා තියෙනවා. කුළුණක මුදුනේ සිට ගලක් අතහරිනු ලැබේ. එහි චලිතයේ අවසාන තත්පරය තුල මීටර 25ක් දුරක් ගමන් කරයි. කුළුණේ උස කොපමණද කියලා අපි අහනවා. හරි? කුළුණේ උස කොපමණද කියලා අපි අහනවා. මේක 24 වෙනි ගාන. ගලක් අතහරිනවා කියලා මේ විදිහට යනකොට එහෙම කුළුණේ මුදුනේ ඉඳලා ගලක් අතහරිනවා කියලා කියන්නේ යාගේ ආරම්භක ප්‍රවේගය බිඳුව. ආරම්භක ප්‍රවේගය බිඳුව. ඒක තේරුම් ගන්න. චලිතයේ අවසාන තත්පරය තුල මීටර 25ක දුරක් ගමන් කරයි. අනේ මේ කතාව ගොඩක් අපිට වැදගත් කතාවක්. මීටර 25ක් ගමන් කරන්නේ අවසාන තත්පරේ. තත්පර එකකදී තමයි මේ මීටර 25 ගමන් කරන්නේ. ඒක පොඩ්ඩක් දා ගන්න ඕනේ. නැත්නම් මේ t සමානයි මෙතන 1යි කියලා දාගත්තා. ඒක ගැටලුවක් නෑ. තවයක් පැහැදිලි වාට පේ. තත්පර එකකදී අවසාන තත්පරේදී මීටර 25ක් ගමන් කරනවලු. මේ කුළුණේ උස හොයන්න කියලා තියෙනවා. අපි මුලින්ම මේ උසට h1 කියලා කියමු. ඒ වගේම මෙයා පහළට තොරණේ අපි දන්නවා 10යි. ඒක පොදු දෙයක්. හැමෝටම පොදු දෙයක්. කොතන ගුරුත්වය යටතේ තමයි මෙයා චලනය වෙන්නේ. ඔන්න ඒ කාරණාව අපි සටහන් කරගමු. සිම්පල් h කියලා නැත්නම් එක අවශ්‍ය නැහැ h කිව්වොත් ඇති. අපි අහනවා මේ කුළුණේ උස සම්පූර්ණ උස කියලා කියන්නේ ඇත්තම සම්පූර්ණ උස කියලා කියන්නේ මේ සිම්පල් h වලට මේ පහළින් තියෙන h එකතු කරන්න මීටර 25. ඔන්න ඕකනේ ඉන්නේ දැන්. ඒකෝර මේ අපි කරන්න ඕනේ දේ මොකද්ද? මුළු උස හොයන්න නම් h හොයන්න ඕනේ. සිම්පල් h හොයන්න ඕනේ. එහෙනම් අපි කරනවා පොඩි වැඩක්. හරි මේකේ මේ අපිට දැනගන්න පුළුවන් මෙන්න මේව දෙන්න. අපිට දැනගන්න පුළුවන් අවසාන තත්පරයට දාන්න පුළුවන්. අවසාන තත්පරයට දාන්න පුළුවන්. එයාගේ g වලගයක් දන්නවා. ඒ කියන්නේ මෙතන g දන්නවනේ a සමානයි 10යි කියලා කියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ තත්පරයට දාන්න පුළුවන්. හරි? ආරම්භක ප්‍රවේගය මෙතන සටහන් කර ගන්න ඕනේ. එතකොට අපි v කියලා කියමු v1 කියමු. මෙතන අවසාන ප්‍රවේගය v2 කියමු. අපි දානවා අවසාන තත්පරය. හරි? අවසාන තත්පරය. එයාගේ ආරම්භක ප්‍රවේගය අපි v1. ඒක දන්නේ නැහැ. ඒක තමයි හොයාගන්න යන එක. හරි? ඒක තමයි හොයාගන්න යන්නේ. එයාගේ විස්ථාපනය අපි දන්නවා 25යි. එයාගේ කාලය දන්නවා තත්පර 1යි. එයාගේ පහළට තියෙන g දන්නවා අපි නැත්නම් a සමානයි 10යි කියලා කියනවා. මෙයා පහළට ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. ඔයාලට මේකෙන් ගන්න පුළුවන් පහළට සූත්‍රයක් දාන්න පුළුවන් s සමානයි ud ධන භාගයක් at වර්ග කියලා. s වලගේ 25යි අපිට u තමයි දැනගන්න ඕනේ v1 t t වලගේ 1යි ධන භාගයයි මෙතන 10යි එකේ වර්ගයයි. එහෙනම් v1 සමාන වෙනවා මෙතන 5යි 25 කරනවා 5යි ms ඍණ එක විදිහට මොකද මේ 5න් බෙදෙනවා හරිද අඩු වෙන්න ඕනේ නේද අඩු වෙන්නයි ඕනේ මෙතන 5ක් අඩු වෙන්න ඕනේ එතකොට යනවා 20 අඩු කිරීම 25 අඩු කිරීම 5යි දැන් අපිට 20යි ms ඍණ එකයි කියලා ලැබෙනවා අඩු වෙන්න ඕනේ 20යි ms ඍණ එකයි කියලා ලැබෙනවා එතකොට අපි මේ යගේ හොයාගන්නවා නේ මෙතන යගේ හොයාගන්න අපිට මේ උස හොයන්න නම් දැන් u දන්නවා v දන්නවා a දන්නවා h වන්නදී එහෙනම් අපි බලනවා දැන් අපි දානවා ඉහළ සිට දානවා ඉහළ සිට අපි දානවා මුල ඉහළ සිට අපිට abc කියලා දාගන්න තිබුණා මේකට abc කියලා දාලා මෙතන දාගන්න පුළුවන් ab කොටසට ab ට දානවා ඒකේ පහළට තියෙන ආරම්භක ප්‍රවේගයේ සමානයි බිඳුවයි පහළට තියෙන ත්වරණය සමානයි 10යි පහළට තියෙනවා v සමානයි
නැත්නම් පහළට අවසාන ප්‍රවේගය v සමානයි v1 සමානයි 20යි. අපෙන් අහනවා h වලගේ s වලගේ අපි ගන්නවා h කියලා ගන්න. මොකද්ද මේකට දාන සමීකරණය? v වර්ග සමානයි u වර්ගය දාන දෙකක් as කියන සමීකරණය අපි බලපෑ කරමු. v වර්ග කියන්නේ 20 වර්ගයයි. මොකද අවසාන ප්‍රවේගයේ වර්ගය. u වර්ග බිඳුවයි. දෙකයි a කියන්නේ 10යි. s වෙනවා අපි h කියලා ගන්න. එහෙනම් අපිට h සමාන වෙනවා 400 බෙදීම 20යි කියන්නේ මීටර 20යි කියලා. අපිට මේ ගත්ත සමීකරණයට මේකට දාන්න පුළුවන්. සාල්කා කරන්න පුළුවන්. කැපිටල් H සමාන වෙනවා 20 ධන 25යි. 20 ධන 25යි. ඒ කියන්නේ අපිට උත්තර ලැබෙන්නේ මීටර 45යි. ඔයාලට අදින් පස්සේ මේ රෙකෝඩින් එක අවශ්‍යයි. රෙකෝඩින් එක ඉල්ලන්න. මොකද හැමෝටම රෙකෝඩින් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෲප් එකට රෙකෝඩින් එක එවන්න නැතුව පුද්ගලිකව අවශ්‍ය අයට ඒ කියන්නේ රෙකෝඩින් එක බලන්නම අවශ්‍ය අයට විතරක් අපි රෙකෝඩින් එක ලබා දෙනවා. ඒ කට්ටිය මට චුට්ටක් අද මැසේජ් එකක් දාන්න ඕනේ. රෙකෝඩින් එක අවශ්‍යයි කියලා. එහෙනම් මම ඒ කට්ටියට රෙකෝඩින් එක එවන්නම්. එහෙනම් හොඳයි නේද? දැන් අද කොහොමත් ඔයාලා ක්ලාස් එකේ ඉන්නවනේ. ඒක දැන් අතර ඔයාලට අත්‍යවශ්‍ය වෙන්නේ නමුත් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔයාලා ඉල්ලන්න. එහෙම නැත්නම් අද ක්ලාස් එකට කිසිම දවසක සම්බන්ධ නොවිච්ච අයට ඇත්තට මේ රෙකෝඩින් එක ගෲප් එකට දැම්මම යනවා. ඒකට ඒ අයට ඇත්තටම අපි රෙකෝඩින් එකක් දෙන්න අවශ්‍ය නැහැ නේද? අපිට අපි වැඩ කරගෙන යන අයට තමයි මේ රෙකෝඩින් එක අවශ්‍ය වෙන්නේ නැවත මතක් කරගන්න. ඒ නිසා අපි ඔය ගෲප් එක යාවත්කාලින කරනවා කියලා කියන්නේ පුතේ. තව නොබෝ දිනකින් අපි අපේ පන්තියේ පැමිණෙන ළමයින්ගෙන් විතරක් සැදුම්ලත් ගෲප් එකක් අපි හදා ගන්නවා. ඊට පස්සේ මට ගෲප් එකට රෙකෝඩින් එක දාන්න කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. තව ඊළඟ සතිය වෙද්දී ඒකට අපි වෙන අයව ඇඩ් කරගන්නේ නැහැ. ක්ලාස් එකට යාලා සති 3ක් 4ක් විතර ආවට පස්සේ තමයි අපි යාලම අපි නැවත අපේ පන්තියට ගන්නවා නම් අපි ගන්නෙ. ඒ වගේම තමයි අර තියෙන නීති ටික ඔයාලා පන්තියකට එක දවසක් හරි සහ බ්‍රේක් ඩවුන් එකක් වුණොත් වාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ වෙන්න පුළුවන්. ඒ බව ඉක්මනින්ම මගේ WhatsApp නම්බර් එකට මේ WhatsApp දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් කෙලින්ම Telegram මැසේජ් එකක් දාන්න. මේ විදිහට මට වුණා WhatsApp දාන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දාන්න පුළුවන්. මේ විදිහට වෙලා තියෙනවා කියන ඔයාලා කන්ටිනියු ඉන්නවා කියන එක විතරක් අපි තාවුරු කරගන්න ඕනේ. ඒ වගේම තව ඉල්ලීමක් කරන්න ඕනේ මේ ටියුට් සබ්මිට් කරන අය බොහොම සීමිත පිරිසක් ඉන්නේ. ඒකට මේ ටියුට් සබ්මිට් කරන අය මාධ්‍ය ප්‍රමාණවත් නැහැ. අනිත් අයත් හැමෝම මේකට වැඩ කටයුතු කරගන්න උදව් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ටියුට් ටික සබ්මිට් කරලා මට ටෙලිග්‍රෑම් කරන්න ඕනේ. ඒ වුණා නේද? ඒක ඊළඟ 4 වෙනි ටියුට් එක එනවා. මේ 4 වෙනි ටියුට් එකේදී ඔයාලා ඒ විදිහට ටෙලිග්‍රෑම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි 9 වෙනි මාසයේ අපිට ලැබෙන්නේ 9 වෙනි මාසයේ අන්තිමේටම අපි විභාගයක් තියෙනවා. අනිවාර්ය විභාගයක් තියෙනවා. ඒ විභාගෙදී වැඩිම ලකුණු ගන්න කවුද කියලා බලලා අපි යම් වැඩ පිළිවෙලක් තියෙනවා ඊළඟට සිල්වර් කාඩ් එකක් දෙනවා. බලමු සිල්වර් කාඩ් වලට ප්‍රමාණයක් එකතු කරගන්න කවුද කියලා. අපි ඒ විදිහට ඔයාලගේ දක්ෂතා අපි බලනවා කවුද මේ පන්තියේ වැඩිම දක්ෂතාවයක් තියෙන්නේ කියලා. ඒක දැන් සමහර අය පෙන්නනවා මට ගණන් හදන්න පුළුවන් මම උත්තර කියනවා කියලා සමහර වෙලාවට අපිට පෙන්වනවා මෙතන. නමුත් අපි ඒක දැන් ගුරුගා බලනවා මේ මාසයේ අවසානයේදී ඇත්තටම මේ පන්තියේ කවුද දක්ෂයා කියලා. හරි පන්ති 1 2 3 ආදි වශයෙන් අපි පන්ති ඉන්න හැමෝටම ස්ථාන ලබා දෙනවා. පන්ති ස්ථානයක් ගන්න ඔයාලා උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම මම ඔයාලට මගහැරෙන පාඩම් කොටසක් වෙනවා මයික්‍රෝමීටර් ස්කූල් වාමාන කොටස. මම ඒ කොටස ඔයාලට ඊළඟ සතියේක අනිවාර්යයෙන් මේකත් කරලා දෙන්න. හරි? ප්‍රශ්න කොටස බලමු. මේකදී කියනවා ගලක් මිශ්‍රතාවයෙන් මුදාහර ලැබේ. එහි ගමනේ අවසාන තත්පරය තුළ ගමන් කළ දුර අවසාන තත්පරය තුළ ගමන් කළ දුර පළමු තත්පර 3 තුළ ගමන් කළ දුරට සමානයි. අනේ මේ කතාවනේ දැනගන්න ඕනේ. අවසාන තත්පරය තුළ t සමානයි 1යි. මුල් තත්පර 3 තුළ. මෙතන t සමානයි 3. හරි? මේ දුරවල් දෙක සමානයි කියලා කියන්නේ. මේ දුරවල් දෙක සමානයි කියලා කියන්නේ අපි මෙතෙන්ටත් h කියලා ගමු මෙතෙන්ටත් h කියලා ගමු. දුරවල් දෙක සමානයි කියලා කියන්නේ. මේක තාම උඩට දාන්න වෙනවා. h සමානයි කියලා කියනවා. මේ දුරවල් දෙක සමානයි. හරි? මෙතනත් h මෙතනත් h. ඒතකොට තත්පර ගන්න වෙනසක් තියෙනවා.
තප්පර ගණනයේ වෙනසක් තමයි තියෙන්නේ. මුල් තප්පර 3 දී ගියපු දුර අවසාන තප්පරයේදී ගියපු දුරට සමානයි කියලා තමයි මේ ගානේ සටහන් කරලා තියෙන්නේ. එතකොට මුලින් කියනවා ගලක් නිශ්චලතාවයෙන් උදාහරණයක්. ඒතර යා කියන්න ඕනේ පහළට u සමානයි බිඳුවයි. මෙයා බිඳුවෙන් තමයි මෙයා පටන් ගන්නේ. නිශ්චලතාවයෙන් උදාහරණ. ඒ වගේම කියනවා ඒ තප්පර ගන්න කියලා ගල පොළොවට පතිත වීමට ගතවන කාලය හොයන්න කියලා කියන්නේ. ඉතින් අපිට මෙතන කාලේ තප්පර 3යි මෙතන කාලේ තප්පර 1යි කියලා තියෙනවා. අපිට මේ කාලය තමයි හොයාගන්න. ඉතින් අපිට පුළුවන් මේම දෙයක් කරන්න. මෙතන ප්‍රවේගය දන්නවා නම් මෙතන ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙතන ප්‍රවේගය හොයාගන්න. ඔන්න ඔය ප්‍රවේග ටික හොයාගන්න පුළුවන් නම් අපිට මේ උස හොයාගන්න පුළුවන්. මේ ප්‍රවේග දෙක දන්නවා නම්. මොකද අපි දන්නවා මේ හැමතැනම මෙයාගේ ත්වරණය 10යි කියලා අපි දන්නවා. මෙතනත් පහළට 10යි කියලා අපි දන්නවා. මෙතනත් පහළට 10යි කියලා අපි දන්නවා. මේ ත්වරණය වෙනසක් වෙන්නේ නැහැ. මේ කොටස් තුනේම එකම ත්වරණය තමයි තියෙන්නේ. අපිට ABC කියලා දාගමු මෙතන. A B C D කියලා දාගමු. එහෙනම් මුලින්ම අපි බලමු මොනවද කරන්න. ක්‍රම කීපයකට පුතේ හදන්න පුළුවන්. ඔයාලට මේකට කැමති ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. කොහොම හරි අපි කරන්න ඕනේ. අපි එහෙනම් මුලින්ම කරමු. පොඩක් දේශී විදිහකට යමු අපි. මෙන්න මේ h හොයාගමු බලන්න. h සෙවීම. අපි මුලින්ම h සෙවීම කරමු බලන්න. ඒකට මට කරන්න පුළුවන් අපි ඒකට AB කොටස සම්බන්ධ කරගන්න. AB කොටස. ඒ AB කොටස සම්බන්ධ කරපුවාම අපිට ලැබෙන්නේ පහළට දානවා මම u දන්නවා, a දන්නවා, t දන්නවා, h ගන්න. නැත්තේ මොකද්ද v? එහෙනම් පහළට s සමානයි ut ධන භාගයක් at වර්ග දාන්න. ut ධන භාගයක් at වර්ග දාන්න. එතකොට h සමානයි u කියන්නේ බිඳුවයි භාගයයි a කියන්නේ 10යි t කියන්නේ 3යි 3 වර්ගය. දැන් h සමාන ලැබෙනවා 9 වරක් 10 92 45යි මීටර. හරි. මෙතන 45යි කියලා ලැබෙනවා. ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා 45. ඉතින් අපිට පුළුවන් v එකක් හොයාගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඒකක් හොයාගමු. v සමානයි u ධන at දාලා පුළුවන්. ඔයාලට පහළට දාලා මෙන්න මේ u කියන අගේ හොයාගන්න පුළුවන්. v එක කියන අගේ අපිට හොයාගන්න පුළුවන්. ඒතර u කියන ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒතර v කියන ලැබෙනවා 10 වරක් 30. අපිට ලැබෙන්නේ v1 කියන්නේ 30යි ms මොරිනේ එක විදිහට ලැබෙනවා v1 කියන එක. හරිනේ. දැන් අපිට ඔන්න ඔය දෙක හොයාගන්න පුළුවන් වුණා. CD කොටස. CD කොටස පොඩ්ඩක් බලන්න. CD කොටස. ඒක අපි දන්න දේවල් මොනවද තියෙන්නේ? t දන්නවා, a දන්නවා, h දන්නවා 45 මොකද අරගෙන ඉන්නේ? v2. නේද? අපිට හොයන්න පුළුවන් ඒ ටික. මේ ටික දන්නවනේ. එහෙනම් මොනවද දන්නේ? h දන්නවා 45යි, a දන්නවා පහළට, මේ සූත්‍ර දාතින් පහළට. a සමානයි 10යි, t සමානයි 1යි. අපිට ඕන නම් v2 නැත්නම් අපිට ආරම්භක ප්‍රවේගය හොයාගන්න පුළුවන්. u සමානයි v2. මේක හොයාගන්න පුළුවන්. මොකක්ද? එතන මේක ආරම්භක ප්‍රවේගයනේ. මේක ආරම්භක ප්‍රවේගය. ඒකට මේක නැත්තේ මොනවද? v විතරයි නැත්තේ. v නැති සූත්‍රය මොකද්ද? පහළට දාන්න පුළුවන් s සමානයි ut ධන භාගයක් at වර්ග කියලා. මෙන්න මේ පහළ කොටස දෙන එක BCD කොටස 45 සමාන වෙනවා. u කියන්නේ කීයද? ඒක තමයි ප්‍රවයන්න තියෙන්නේ. t කියන්නේ 1යි. භාගයක් at වර්ග. භාගයයි 10යි t කියන්නේ 1 වර්ග. මෙතන 5යි කියලා කියන්නේ u සමානයි ලැබෙනවා අපිට. පහ කඩුනාම 40යි ms කියන එකයි කියලා. හරිනේ. ඒතර u කියලා කියන්නේ ඇත්තටම මෙතන u වෙනුවට දාන්න මොකද්ද? v2. එහෙනම් v2 කියන එක අපිට ලැබෙනවා මෙතන අගේ 40යි ms ඍණ 1 කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මේ දෙක සම්බන්ධ කරන ඒත් සම්බන්ධ කරගෙන අපිට පුළුවන් මම මෙතනින් හදාගන්න. අපි BC කොටස සම්බන්ධ කරගමු. BC කොටස. ඒක එයාගේ v1 දාන්න. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය දාන්න. u සමානයි v1 දාන්න. v1 කීයද? 30යි. ඊළඟට අවසාන ප්‍රවේගය දාන්නවා v2 සමානයි කීයද ගත්තේ 40යි.
ඊළඟට තව දන්නවා 15ට a සමානයි 10යි. අපිට හොයන්න තියෙන්නේ ඒතර කාලය විතරක් හොයාගත්තම හරි. ඊළඟ අපි කරන්න ඕනේ 15ට මේ දන්න ටිකේ b සමානයි u ධන 80 දාන්න. b සමානයි u ධන 80. පේනවද ඔයාලට? ඔව් පේනව නේද? ඒතර v කියන්නේ 40යි u කියන්නේ 30යි. ධන 10යි t කියලා එනවා. ඒ කියන්නේ t සමානයි තප්පර 1යි කියලා. තප්පර 1යි. ඊළඟ අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් සම්පූර්ණ කාලය සමාන වෙනවා. මුල් තප්පර 3 මුල් ඊළඟ තප්පර 1 සහ අවසාන තප්පර. ඒ කියන්නේ තප්පර ඔක්කොම 4යි. ඔක්කොම තප්පර 4යි කියලා අපි ලැබෙනවා. මම හිතලා අද අපි ගොඩාක් ගැටළු වලට උත්තර දෙවුවා. සෑහෙන කාලයක් ගත වුණා. සර් තප්පර 5යි නේද? 5යි එතන. හොඳට එකතු කරලා ගන්නවා කවුද? එකතු කිරීමේ හැකියාව නැහැ නේ. 3 4 1යි 5යි. මෙතන 3යි මෙතන 1යි මෙතන 1යි. ඔක්කොම 5යි. තව ගැටළු දෙකක් තියෙනවා අපිට. ඒ ගණන් දෙක අපි දැන් අපි වෙලාව මදි හදන්න. ඒ කාල වේලාව අවසන් වෙන්න ඕනේ දැන්. හරි. අපි ඊළඟ දවසකදී තීරි කොටස් ඉදිරියට කරගෙන යන අතරතුරදී අපි තවත් ගැටළු හදමු මේ විදිහට. එහෙමනම් අද දවසේ සම්බන්ධ වුණු ඔබට සුබ දවසක් පතනවා. එහෙනම් ආයුබෝවන්.